සතියට ප්‍රවේශයක් අයිබෝවන් සම්මා සම්බුදු සරණයි සදැහැති පිනැති ඔබ සැමට අදත් විවේකී සෙනසුරාදා දවසේ බෞද්ධ රූපවාහිනියෙන් සතියට ප්‍රවේශයක් වැඩසටහන ඔබ වෙනුවෙන් ගෙනෙන්නයි දැන් අප මේ මොහොතේ සූදානම් වන්නේ. සදහැවතුනි, සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මේ වැඩසටහන අප ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඒ වගේම අද දවසේදී මේ සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනවා පිළියන්දල සිරිමල් උයන පදිංචි පින්වත් නන්දනී කරුණානන්ද මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන්ම අශෝක කරුණානන්ද මහතාගේ ජන්මදින නිමිත්තෙන් එතුමන්ට ත්‍රිවිධ රත්නයේ උතුම් වූ ආශිර්වාදය ලැබේවා, ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරගනිමින් තමයි ඔවුන් මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ. එසේනම් ඒ දායකයන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරමින් සතියට ප්‍රවේශයක් වැඩසටහන් මාලාවේ අදට නියමිත වැඩසටහන මෙලෙසින් ඔබ හමුවේ තබන්නටයි අප දැන් සූදානම් වන්නේ. සතියට ප්‍රවේශයක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලුම දෙනාට. අපි අද දවසේදී සතියට ප්‍රවේශයක් වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් හැමදාම වගේ අද දවසේදීත් අපත් සමග එකතු වෙනවා අඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව පාද නමස්කාර පූරකව පිළිගන්නවා අපි හැමෝම. එසේනම් හිතවතුනි, අපි සූදානම් වන්නේ මොහොතක් ප්‍රායෝගිකව සතිමත් වෙන්නටයි. හොඳයි, අපි අද දවසේ ඉඳගෙන සතිය පුරුදු කරන්න ප්‍රායෝගිකව කාලයක් යොදා ගන්න හදන්නේ. ඔයගොල්ලෝ ඒකට හොඳට ඉරියව්ව සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න ඔයගොල්ලෝ පුළුවන් තරමක් ඉන්න ඉරියව්ව සමබර ඉරියව්වක් කරගන්න. ඇඟ දරදඬු කරගන්න නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගන්න එක ඔයගොල්ලෝ කරන්න ඕනේ. අත් දෙකත් Tamanට පහසු විදිහකට තියාගන්න. මේ විදිහට පහසු නම් මෙහෙමත් පුළුවන්. මේ විදිහට පහසු නම් මේ විදිහට අත් දෙක තියාගන්න පුළුවන්. Taman කැමති පහසු විදිහකට Tamanගේ අත් දෙක සකස් කරගන්න. S2 පියාගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට S2 පියාගන්න එකත් කරන්න ඕනේ. ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන S2 වහ ගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය ස්වභාවයට ඔයගොල්ලෝ S2 වහ ගන්න එකත් කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ ඔයගොල්ලෝගේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. ඔයගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා අවට පරිසරයේ පවතින විවිධ ශබ්ද ඔයගොල්ලන්ට හොඳින් ඇහෙයි. ඇහෙන සියලු ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. ඈතින් ඇහෙන ශබ්ද, ළඟින් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. බලන්න පරිසරයේ විටක ශබ්ද වැඩි වෙන ආකාරය. සමහරක් වෙලාවට පරිසරයේ ශබ්ද අඩු වෙන හැටි. විවිධ ශබ්ද මතුවෙලා නැති වෙන ආකාරය. ඔගොල්ලෝ මේ වෙලාවේ සතිමත් නිසා පරිසරයේ පවතින පුංචි පුංචි ශබ්ද පවා ඔගොල්ලන්ට හොඳින් ඇහෙයි.
දැන් ඕගොල්ලෝ පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා ඕගොල්ලෝගේ අවධානය ඕගොල්ලෝගේ කයට ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න එකයි කරන්නේ. දැන් බලන්න තමන්ගේ කයට මේ වෙලාවේ දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. හුලං වදින තැනක ඉන්නවා නම් කයට හුලං වදිනකොට දැනෙන සිසිලස, සමහර විට කයට රස්නේ දැනෙන ආකාරය, කයේ හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට උදරය පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලන්න. කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් සිහියෙන් දැනගන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. තමන්ගේ අවධානය වෙනස් වුණොත් ඒ වෙනස් වෙන වෙලාවට නැවතත් අවධානය තමන්ගේ කයට ගන්න, හුස්මට ගන්න. බාහිර ලෝකේ අමතක කරලා හුස්මත් එක්ක ටික වෙලාවක් යාළු වෙලා ඉන්න උත්සාහ කරන්න. අවධානය වෙනස් වෙන හැම වෙලාවකම අවධානය නැවතත් කය වෙත ගන්න. හැකිතාක් කයේ සිද්ධ වෙන දේවල් නිරීක්ෂණය කරන්න සිහියෙන්. හැකිතාක් කයත් එක්ක හුස්මත් එක්ක අවධානය තියාගන්න උත්සාහ කරන්න.
වෙනද වගේම අද දවසේදීත් අපි මොහොතක් සතිමත් වුණා. ඔබට මතක ඇති අපි ගිය සතියේදී සතිමත් ඇවිදීමේ එක් ප්‍රභේදයක් පිළිබඳව අපි සාකච්ඡාවට බඳුන් කළා. අපි අද දවසේදී සතිමත් ඇවිදීම පිළිබඳව තවත් කතිකාවතකය දෙන්නට තමයි අපි සූදානම් වෙන්නේ. ස්වාමීන් වහන්සේ ගිය සතියේදී අපි සතිමත් ඇවිදීමේදී වම් කකුල ඒ වගේම දකුණු කකුල ඇවිදීමේදී භාවිත කරමින් එය මෙනෙහි කරමින් තමයි මේ සතිමත් ඇවිදීම ප්‍රගුණ කළේ. මිට අමතරව තවත් ක්‍රමයක් තියෙනවද සතිමත් ඇවිදීම ප්‍රගුණ කරන්නට පුළුවන්? ඇත්තටම අපි පළවෙනි දවසේ සතිමත් ඇවිදීම පුරුදු කරනකොට ඇවිදගෙන යනකොට වම දකුණු වශයෙන් සිහිය පිටවන එක පුහුණු කරා. ඒ කියන්නේ වම් කකුල පොළවේ වදිද්දි වම් වශයෙන් සිහියෙන් දැනගන්නවා. දකුණු කකුල පොළවේ වදිද්දි දකුණ වශයෙන් සිහියෙන් දැනගන්න එක තමයි අපි පුහුණුවේ යෙදුනේ. ඒ ආකාරයට එහෙම වම දකුණු වශයෙන් සිහිය පිටවාගෙන යනකොට ඇවිදින එකත් එක්ක අවධානය ගොඩක් සමීප වෙනකොට නැත්නම් ඇවිදින එකත් එක්ක අපේ අවධානය යොමු වෙනකොට ඒ ඇවිදගෙන යනකොට පායට දැනෙන දැනීම් විඳීම් ගැන දැනුවත් වීමේ අවස්ථාවක් ලැබෙනවා. කකුල් පොළවේ ස්පර්ශ වෙන වෙලාවේදී ඒ කකුල් වල අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් පොළවේ ස්වභාවය අනුව පොළවේ තියෙන සීතල උණුසුම ගොරෝසු බව සිනිඳු බව ඇඟේ බර කකුල් දෙකට මාරු වෙවි වැටෙන ආකාරයේ වශයෙන් ඇවිදින එකත් එක්කම අපේ අවධානය යොමු වෙනකොට ඒ දැනෙන දැනීම් විඳීම් ප්‍රකට වෙන්න ගන්නවා. එතකොට සමහරක් කෙනෙකුට ඒ දැනීම් විඳීම් බලමින් ඉදිරියට සක්මන කරගෙන යන්න පුළුවන්. නැත්නම් සතිමත් ඇවිදීම කරගෙන යන්න පුළුවන්. එතකොට යොමු කරන්නේ අර වම දකුණ කියන දෙයට නෙමෙයි අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් වලට. එතකොට පය පොළවේ ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශේ මොන ආකාරයකටද Tamanට නිරීක්ෂණය වෙන්නේ? Tamanට හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ දැනීම් විඳීම් මත අවධානය තියාගෙන දිගටම සතිමත් බව පුහුණු කරන්න පුළුවන්. මේකෙත් සමහරක් කෙනෙකුට මේ දැනීම් විඳීම් බල සතිමත් බව පුහුණු කරනකොට ඒක ගොඩක් දෙනකොට අවධානය තියාගෙන යන්න පහසු වෙනවා. සමහරක් කෙනෙකුට දිගටම වම දකුණු වශයෙන් තමයි සිහිය පුරුදු කරගෙන යන්නේක පහසු වෙන්නේ. ඉතින් මේ ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයකට සිහිය පුරුදු කරන්න පුළුවන්. පටන් ගැනීමේදී හැබැයි වම තියද්දි වම දකුණු තියද්දි දකුණු කියලා සිහිය පිටවන්න ගත්තොත් ඒක සක්මනට අවතීර්ණ වෙන්නේ නැත්නම් ඇවිදින එකට සතිමත් වෙන්නේ එක පහසුවක් වෙනවා. ඒක නිසා මුලදී වම තියද්දි වම දකුණු තියද්දි දකුණු වශයෙන් සිහිය පුරුදු කරගෙන යනකොට මෙන්න මේ දැනීම් විඳීම් ඉබේටම ප්‍රකට වෙනවා. එතකොට මේ දැනීම් විඳීම් කෙරෙහි සතිමත් බව පවත්වන්න පුළුවන්. ඉතින් අර මම මුලින් කිව්වා වගේ වම දකුණු වශයෙන් හෝ ඇවිදිනකොට දැනෙන දැනීම් විඳීම් වශයෙන් මේ ක්‍රම දෙකෙන් ඕනම ක්‍රමයකට සතිය පුරුදු කරාට වැරද්දක් නැහැ. ඒක එක එක්කෙනාට පහසු වෙන අවස්ථා තියෙනවා. එක එක අවස්ථාවලදී සමහරට අර වම දකුණු වශයෙන් කෙනෙකුට පහසු වෙනවා. සමහරක් වෙලාවට දැනීම් විඳීම් බලන එක තව කෙනෙකුට පහසු වෙනවා. ඉතින් අර පහසු ක්‍රමයට තමයි සතිමත් බව පුහුණු කරන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ මේ ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක අවධානය තියාගන්න. නැත්නම් ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක යාළු වෙලා ඉන්න එක තමයි අපි සතිමත් ඇවිදීමේදී බලාපොරොත්තු වෙන්නේ. ඒක අර දැනීම් විඳීම් බලමින් හෝ වම දකුණු වශයෙන් කියන ක්‍රම දෙකෙන්ම වැරද්දක් නැහැ. වම දකුණු වශයෙන් පටන් අරගෙන දැනීම් විඳීම් බැලුවත් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේ ක්‍රම දෙකෙන් එකක් අනුගමනය කරලා සතිමත් බව පුහුණු කරන්නත් පුළුවන්. අපිට ඕනේ කොහොම හරි අර ඇවිදින එකත් එක්ක අවධානය තියාගන්න. මොකද වෙනදා අපි ඇවිද්දාට ඇවිදින එකත් එක්ක අවධානය තිබුණේ නැහැ. එතකොට අර දැනීම් විඳීම් දැනගනිමින් දිගට සක්මන් කරනකොට Tamanට ගොඩාක් වැටහෙන්න ගන්නවා මේ ඇවිදීම සම්බන්ධයෙන් විවිධ දැනීම් විඳීම් නැත්තම් අත්දැකීම් සමුදායක්. ඒක තමයි අපි ඊළඟට අපේක්ෂා කරන්නේ මේ මොනවද දැනුවත් උනේ කියන එක. එහි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මයිලිම කරනවා මේ වැඩසටහන අවසානයේදී අපි මොහොතක් සතිමත් ඇවිදීම නැවතත් ප්‍රගුණ කිරීමට අවස්ථාවක් කරගමු කියලා මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. ඒත් එක්කම ස්වාමීන් වහන්සේ අපි මේ පිළිබඳව ගිය සතියේ සාකච්ඡා කරපු කරුණක් මා නැවතත් ඔබ වහන්සේගෙන් ආවර්ජනාත්මකව මතු කරගන්නට සූදානම්. මේ සක්මන් කරද්දී එසේත් නැත්නම් මේ සතිමත් ඇවිදීමේදී ඇස් වහගෙන ඇවිදීමද වඩා යෝග්‍ය? එසේත් නැත්නම් කකුල් දිහා බලාගෙනද මේ පිළිබඳව මෙනෙහි කිරීම වඩා යෝග්‍ය කියන කාරණාව අපි ගිය සතියේ කතා කරා. කොහොම නමුත් අපි නැවතත් ඒ ආවර්ජනය කරමු. ඔය ඇත්තටම ඇස් වහගෙන සක්මන් කරන්නේ නැහැ. සතිමත් ඇවිදීම සිද්ධ කරද්දී ඇස් දෙක අරගෙනයි කකුල් දිහා බලන්නේ නැත්තේ ටික වෙලාවක් යනකොට බෙල්ල රිදෙන්න ගන්නවා. කකුල් දිහා බලාගෙන ඇවිදින්න ගත්තොත් එතකොට හිස ගොඩක් පහතට නැමෙන නිසා එහෙම කරන්නේ නැහැ. ඇස් මට්ටමේ බිම බලා ගන්න එක තමයි නිවැරදි ක්‍රමය වෙන්නේ. අඩි 6ක් පමණ දුර බලා ගන්න එක ඇස් මට්ටම් වශයෙන්. ඇස් දෙක වහන්නේ නැහැ. ඇස් දෙක අරගෙන යන්නේ. ඇස් දෙක අරගෙන සිහියෙන් ඇවිදිනවා. කකුල් පොළවේ ස්පර්ශ වෙන එක ගැන හෝ වම දකුණු වශයෙන් සිහිය පිටවන එක තමයි කරන්නේ.
සතිමත් ඇවිදීමේදී අපි පය තබන්න ඕනේ වේගය පිළිබඳවත් ඒ වගේම පය තියන්න ඕනේ දුර පිළිබඳවත් යම් මතක් කිරීමක් කරමු. ඔව් ඒක සාමාන්‍යයෙන් අපි නිශ්චිත වේගයක් සඳහන් කරන්නේ නැහැ. එක එක්කෙනාට වේගය වෙනස්. ඒ වේගේ තීරණය වෙන්නේ තමන් ඇවිදගෙන යනකොට කොච්චරක් තමන්ට ඒකත් එක්ක අවධානය තියාගන්න පුළුවන්ද කියන එක. සමහරක් කෙනෙකුට අවධානය තියාගන්න පහසු වෙන්නේ ගොඩක් හිමින් ඇවිදින එක සිද්ධ කරොත්. ඉතින් එහෙම කෙනෙකුට හිමින් ඇවිදිමින් සතිමත් බව පුහුණු කරන්න පුළුවන් ඇවිදින වෙලාවේදී. සමහරක් කෙනෙකුට සාමාන්‍ය වේගයකින් යනකොට අවධානය තියාගන්න පුළුවන් ඇවිදින එකත් එක්ක. එහෙම කෙනෙක් ඒ විදිහට සතිමත් බව පුරුදු කරන්න පුළුවන්. සමහරක් කෙනෙක් ටිකක් වේගෙන් ඇවිදිනවා. හැබැයි අවධානය තියාගන්න යාට පහසු වෙන්නේ වේගෙන් ඇවිදිනකොට. ඉතින් එහෙම කෙනෙකුට වේගෙන් ඇවිදිමින් සතිය පුරුදු කරන්න පුළුවන්. වේගය තීරණය කරන්නේ ගුරුවරයා නෙමෙයි ඇත්තටම. තමන්ම තමයි වේගය තීරණය කරගන්න ඕනේ ඇවිදිනකොට. මොන වගේ වේගයකින් ඇවිද්දොත් තමන්ට අවධානය තියාගන්න පුළුවන්ද කියන එක තමයි වැදගත් වෙන්නේ. කකුල් තියන්න ඕන දුර ප්‍රමාණයක් නෑ. සාමාන්‍ය ඇවිදින එකම තමයි. වෙනස වෙන්නේ වෙනදා අපි ඇවිද්දට ඇවිදින එකේ අවධානය තිබුණේ නෑ. හිත තිබුණේ නෑ. දැන් මේ ඇවිදීම වෙනස් වෙන්නේ සතිමත් ඇවිදීම වෙනස් වෙන්නේ අවධානය එකත් එක්ක පවතින එකෙන් තමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ සතිමත් ඇවිදීමේදී විශේෂයෙන්ම අපි සමහර වෙලාවට පොත්පත් පරිශීලනය තුලින් ලබා ගන්න දැනුවත් මේ භාවනාව වැඩි දියුණු කරගන්න යොදා ගන්න අවස්ථාවල් තියෙනවානේ. ඒ පිළිබඳව ඔබ වහන්සේගේ මතය මොන වගේද? ගොඩක් කරුණු දැනගෙන ඉන්න එක සතිමත් බව පුරුදු කරන්න ඇත්තටම බාධාවක් වෙනවා. මම පටන් ගන්නකොටත් කිව්වා ආධුනික මනසක් තියෙනවා නම් නැත්තම් ගොඩක් දේවල් දන්නේ නැති කෙනෙකුට සතිමත් බව පුරුදු කරන්න පහසුයි. මොකද ඒකට අර කියා දෙන එකත් එක්ක ප්‍රායෝගිකව යෙදෙන්න පුළුවන් කමක් තියෙනවා. එහෙම නැත්තම් අර අහපු දේවල් කියවපු දේවල් එක්ක හිත විතර්ක කරන්න ගන්නවා. මම ඊට වඩා මොන හරි කරන්න ඕනේ නැද්ද? මේ ක්‍රමේ හරිද වැරදිද කියලා අර තමන්ගේ දැනුමත් එක්ක විතර්ක නැත්තම් හිතේ කතාවක් ඇති වෙනවා. ඒක න බලක්වන්න තියෙන හොඳම දේ තමයි තමන් මෙච්චර කාල ඉගෙනගත්ත ඔක්කොම ටික මේ වෙලාවේදී අමතක කරලා දාන එක. මේ කියලා දෙන දැනුම හොඳට ප්‍රමාණවත් ඉස්සරහට කරගෙන යන්න. මේක කරගෙන යනකොට මේ හා සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් අපිට ඉදිරිපත් කරන්න අපි WhatsApp නම්බරයක් email address එකක් මේ වෙනකොටත් නිකුත් කරලා තියෙනවා. එතකොට ඒකට මේ කරගෙන යන එකට අදාළව ප්‍රශ්න ඇහුවොත් අපිට ඒකට උත්තර දෙන්න පුළුවන්. අර දැනට Taman සතුව යම් දැනුමක් තියෙනවා නම් ඒක අමතක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි සතිමත් බව පුරුදු කරන්න. ස්වාමීන් වහන්සේ සතිමත් ඉඳ ගැනීමේදීත් ඒ වගේම සතිමත් ඇවිදීමේදීත් සිතේ ඒකාග්‍රතාවය ඒකෝදි බව වැඩි කරගන්න මොන වගේ දේවල් අපි කළ යුතුයි කියලා ඔබ වහන්සේ යෝජනා කරනවා. සතිමත් ඉඳ ගැනීමකදී අපි කයට තමයි අවධානය යොමු කරන්නේ. කයට අවධානය යොමු කරාට පස්සේ අපිට කයේ වඩාම ප්‍රකට වෙන අරමුණක් තෝරගන්න ඕනේ. අපි ගොඩක් දුරට හුස්ම කතා කරාට සමහරක් කෙනෙකුට මේ උදරයේ පිම්බෙන හැකිලෙන එක ගොඩක් ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ උදරයේ පිම්බීම හැකිලිම අරමුණක් කරගත්තොත් නැත්නම් හුස්ම නම් අරමුණ කරගන්නේ හුස්ම ගොඩක් උනන්දුවෙන් බලන එක තමයි ඒකත් එක්ක හිත ඒකෝදි කරගන්න ඒකාග්‍ර කරගන්න තියෙන එකම ක්‍රමය. ඒ කියන්නේ හුස්ම හොඳට නිරීක්ෂණය කරන්න. තමන්ගේ මූල කර්මස්ථානයේ උනේ හුස්ම නම් හුස්ම හොඳට නිරීක්ෂණය කරනවා. හුස්ම ඉහළට යනකොට කොහොමද තමන්ට වැටෙන්නේ, පල්ලෙහාට එනකොට කොහොමද වැටෙන්නේ වශයෙන් හුස්මේ වෙනස්කම් දකිනාසුලුව නැත්නම් මේ පළවෙනි හුස්ම දෙවෙනි හුස්මත් එක්ක සමානකමක් තියනවද නැත්නම් ආශ්වාසය ප්‍රශ්වාසය අතර වෙනසක් තියනවද කියලා ඒ භාවනා අරමුණත් එක්ක පුළුවන් තරමක් සමීප ඇසුරක් පවත්වන්න උත්සාහ කරනවා. එතකොට මේ භාවනා අරමුණත් එක්ක අපේ ඇසුර සමීප වෙන තරමට හිතේ ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය වැඩි වෙනවා. හිත විවිධ අරමුණු වල පණින එක නවතිනවා. ඉතින් සක්මනේදිත් එහෙමයි සතිමත් ඇවිදීමේදීත් වම තියද්දි වම දකුණ තියද්දි දකුණ වශයෙන් හෝ දැනෙන දැනීමේදීම් දැනගනිමින් සතිමත් බව පුරුදු කරන යෝගාවචරයා ඒ වැඩේත් එක්කම නැත්නම් ඇවිදින වෙලාවේ ඇවිදින එකත් එක්කම අවධානය තියෙන තරමට සක්මන ගැන තොරතුරු එන්න පටන් ගන්නවා. සක්මනත් එක්ක හිතේ ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ඒ ඇවිදින වෙලාවේදී විලුඹ පොළේ වදිනකොට දැනෙන දැනීම, ඒ සක්මන සිද්ධ වෙන ආකාරය, ඇඟේ බර කකුල් වලට වැටෙන විදිය වශයෙන් ඒ ඇවිදින එකත් එක්කම යාළු වුණොත් බාහිර සියල්ල අපිට අමතක වෙලා යනවා. ඇවිදින එකේ හිත හොඳට ඒකෝදි වීම ඒකාග්‍ර වීම වැඩි වෙනවා. ඒ කියන්නේ මේ ඇවිදින එකත් එක්ක පුළුවන් තරමක් යාළු වෙන එක තමයි කරන්න තියෙන්නේ. හිත ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය වැඩි කරගන්න. ඉතින් භාවනා යෝගාවචරය මේ ඇවිදින වෙලාවක නම් පුළුවන් තරමක් ඇවිදින එකත් එක්ක යාළු වෙන්න බාහිර ලෝකේ අමතක කරලා දාලා ඉඳගෙන ඉන්න වෙලාවක නම් මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක ඒ කයේ හිත තියාගෙන ඉඳි ප්‍රකට වෙන හුස්ම නම් ප්‍රකට වෙන්නේ හුස්මත් එක්ක වැඩි යාළුකමක් පවත්වනවා. සමීප ඇසුරක් පැවැත්වුවොත්
ඒ මුල් අරමුණේ භාවනා අරමුණේ තොරතුරු එන්න පටන් ගන්නවා. ඒ වගේම හිත විවිධ අරමුණු වලට පණින එක නවතිනවා. එතකොට මේ භාවනා අරමුණත් එක්ක හිතේ ඒකෝදි භාවය ඒකාග්‍ර භාවය හොඳින් දියුණු කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. සතිමත් බව වර්ධනය කර ගැනීමට අපි අභ්‍යාස කියලා දුන්න අපේ හාමුදුරුවනේ. මේ අභ්‍යාසවල දෛනික කාලසටහනක් අපි හදාගන්නවා නම් සතිමත් ඇවිදීම, සතිමත් ඉඳ ගැනීම කියන මේ සතිමත් වීමේ අංගවලින් අපි දෛනික කාලසටහනක් හදාගන්නවා නම් ඒ මොන විදිහටද ඒ කාලසටහන හදාගත යුත්තේ? විශේෂයෙන්ම දැන් පොය දවසක කියලා අපි පොඩි උපකල්පනයක් ගමුකෝ. ඒ දවස්වලට කොහොමද මේ කාලසටහන නිවැරදිව අපි හදාගත යුත්තේ? සතිමත් බව පුරුදු කරන කෙනෙක් නම් ප්‍රායෝගික පුහුණුවට තමයි වැඩි කාලයක් යොදවන්න ඕනේ. ඒකින්ද දවස උදේ 6න් නම් ආරම්භ කරන්නේ. දැන් පොය දවසක උදේ 6 ඉඳලා සිල් සමාදන් වෙලා හෝ සතිමත් බව පුරුදු කරන කෙනෙක් නම් හවස 5 වෙනකන් කාලේ ගත්තොත් උදේ පැයක් ඉඳගෙන භාවනා කරන්න යොදා ගන්න පුළුවන්. පැයක් සක්මන් භාවනාව සඳහා යොදා ගන්න. මේ විදිහට පැයක් පරියන්ක පැයක් සක්මන වශයෙන් කාලසටහන වෙන් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ කාලසටහනේදී මේ ප්‍රායෝගික පුහුණුව තමයි වැඩි වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි ඒ දවසේ වෙන වෙන දේශනා අහන්න පටන් ගත්තොත් මේ ප්‍රායෝගික පුහුණුව අතහැරලා යනවා. ඒක නිසා මේ සමහරක් කෙනෙක් දවසක් වෙන් කරගත්තොත් ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් ගොඩක් දෙනෙක් දේශනා අහන එක තමයි කරන්නේ දවස පුරාම. ඒක මේ සතිමත් බව දිනු කරන යෝගාවචරයකට ගැලපෙන්නේ නැහැ. මේ ප්‍රායෝගික පුහුණුව තමයි වැදගත් වෙන්නේ. දැන් මේ වගේ සාකච්ඡාවක් ඒ වගේ දවසක අහන එක ඒ කරන වැඩේටම උදව්වක් වෙනවා. ඒකින්ද ඒකට අදාළ මේ වගේ තොරතුරු ටිකක් තමන් සතුව තියෙනවා නම් අර පුහුණුව වැඩිකරන්න පැයක් ඉඳගෙන සතිමත් වීම, පැයක් සක්මන් භාවනාව වශයෙන් කාලසටහන යොදා ගන්න එක තමයි සතිමත් බවට උදව්වක් වෙන්නේ ප්‍රායෝගික පුහුණුවේදී. එතකොට ස්වාමීන් වහන්සේ මේ අපි දෛනිකව මේ සතිමත් ඇවිදීම කරනවා නම් සාමාන්‍යයෙන් කොපමණ වෙලාවක් යෝග්‍යද සතිමත් ඇවිදීම කරන්න? අඩුම වැඩිම කාලේ පැයක් යොදා ගන්න පුළුවන්. අඩුම සතිමත් ඉඳ ගැනීමකට යන්න කලින් අඩුම විනාඩි 10ක්වත් සතිමත් ඇවිදීම සක්මන් භාවනාව කරනවා නම් ගොඩක් ඵලදායකයි. ඒකින්ද හැම පරියන්ක වාරයකටම කලින් විනාඩි 10ක් හෝ සතිමත් ඇවිදීම පුහුණු කරනවා නම් ගොඩක් ආනිසංස ප්‍රයෝජන වැඩි. ඒක නිසා පරියන්කයකට යන්න කලින් අඩුම විනාඩි 10ක් සක්මන් කරන්න. සමගි කාලේ සමහරට පැය දෙකක වගේ කාලයක් තියෙනවා නම් පැයක් සක්මන සඳහා සම්පූර්ණ යොමු කරලා ඊටු පැය ඉඳගෙන සතිය පුරුදු කරන්න යොදා ගන්න පුළුවන්. එතකොට ඒ සක්මනෙන් ලැබෙන වාසිය උදව්ව පරියන්කයට ප්‍රයෝජනවත් වෙනවා. ඊට පස්සේ අර සක්මන පරියන්කේ අතර මේ වෙනසක් තියෙනවා. සක්මනේදී නැත්තම් ඇවිදින ගමන් සතිය පුරුදු කරද්දී වීරිය පැත්ත තමයි වැඩෙන්නේ. නිදිමත කම්මැලි ගතිය අයින් වෙලා වීරිය වැඩි වෙනවා. සක්මන් කරන වෙලාවට ඉඳගෙන සතිය පුරුදු කරද්දී හිතේ ඒකාග්‍ර භාවය නැත්තම් සමාධිය ඒ පැත්තට තමයි හිත ගොඩක් බර වෙන්නේ. ඒකෙන්ද ඔය නිදිමත කම්මැලි වෙලාවට ඉඳගෙන භාවනා කරන්න ගියොත් ඉක්මනට නිින්දට වැටෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක සක්මන් භාවනාව සතිමත් ඇවිදීම යොදා ගන්න පුළුවන්. ගොඩක් වීරිය තියෙන උනන්දුව තියෙන වෙලාවක සතිමත් ඉඳ ගැනීම හොඳයි. ඒ වෙලාවට සතිමත් ඉඳ ගැනීම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවත් Tamanට තීරණය කරගන්න පුළුවන්. Taman කම්මැලි වෙලාවක නම් දැන් ඉන්නේ එහෙමනම් ඉඳගත්තොත් නිදිමතට වැටෙනවා ඉක්මනට. ඒ කම්මැලි ඒකාකාරී පාළු නිදිගත ගති තියෙන වෙලාවට ඉඳගෙන භාවනා කරන්න යන්න හොඳ නැහැ. ඒ වලට හොඳ සක්මන. ගොඩක් වීරිය තියෙනවා නම් කෙලින්ම ඉඳගෙන භාවනා කරන්න පුළුවන්. ගොඩක් උනන්දුව ප්‍රබෝධේ හිතේ වැඩි වෙලාවට ඉඳගෙන සතිය පුරුදු කරනකොට ඒකෙන් ප්‍රයෝජන වැඩිපුර ගන්න පුළුවන්. ඒක නිසා එක එක අවස්ථාවලදී මේ විදිහට තේරුම් අරගත්තොත් හොඳයි. සාමාන්‍යයෙන් පරියන්කයකට කලින් අඩුම විනාඩි 10ක්වත් සක්මන් කරනවා නම් ඒක ගොඩක් පරියන්කේ සාර්ථක වෙන්න උදව්වක් වෙනවා. ස්වාමිනාස මේ ප්‍රායෝගික ප්‍රශ්න කිහිපයක් තමයි ඔබ වහන්සේට මම ඊළඟට ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ. දැන් පළවෙනි දවසේ අපි සතිමත් ඇවිදීමේදී සඳහන් කරන්නට යෙදුණු කාරණාව තමයි මේ කකුල් පාවිච්චියේදී දකුණු කකුල වම් කකුල කියන කකුල සඳහා නිසි අවධානය යොමු කරමින් භාවනාවේ යෙදෙන්න එහෙමත් නැත්නම් මේ සතිමත් ඇවිදීමේ යෙදෙන්නට කියලා. එමෙ යෙදෙනකොට ස්වාමින් වහන්සේ මේ කකුලට එක් කකුලකට අපේ සම්පූර්ණ ඇඟේ බර වැටෙනවා කියලා අපිට නිකන් අපේ මනසෙන් සිතුවිල්ලක් නැගෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස. ඇත්තටම මේක මනසෙන් සිතුවිල්ලක් නැගෙනව නෙමෙයි, ඒක අත්දැකීමක් වශයෙන් තමයි අඳුන ගන්න පුළුවන්. දැන් මෙහි අපි කඩුවෙල බෝමිරිය සතිපාසලේදී
ළමයිට වැඩසටහන් කරනකොට වැඩිහිටියන්ට වැඩසටහන් කරනකොට ඒගොල්ලෝගේ අත්දැකීම් කතා කරද්දී කියනවා ඇවිදින වෙලාවේදී මේ ඇඟේ බර එක කකුලකට වැටෙනකොට ඒ පීඩනේ කකුලට දැනෙන හැටි වැටුණා කියලා. ඊට පස්සේ දකුණු කකුලේ ඉඳලා වම් කකුලට අවධානය මාරු වෙනකොට ඒ මුළු ඇඟේම බර දකුණු කකුලට වම් කකුලට මාරු වෙනකොට වම් කකුලට වශයෙන් ඒ වෙලාවේ දැනෙන අත්දැකීම ප්‍රකාශයටපත් වෙනවා. ඒක ඒ වෙලේ අත්දකින්න අත්දැකීමක් තියෙන්නේ. කොහොමත් මේ ඇවිදින එකත් එක්ක සමීප ඇසුරක් පවත්නකොට නැත්නම් යාළු වෙනකොට වෙනදාට සාපේක්ෂව ඇවිදිනකොට අත්දකින්න අත්විඳින දේවල් Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව සතිය පිහිටලා තියෙන්නේ. වෙනදා අපි ඇවිද්දට ගොඩක් දේවල් තේරුන්නේ නැහැ. මොකද අපි ඇවිදින වෙලාවේදී ඇවිදින එකත් එක්ක අපේ අවධානය නැත්තම් හිත තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි අවුල් වෙච්ච වඳුරු මනසකින් තමයි ඇවිද්දේ මෙච්චර කාල. එතකොට අර ඇවිදීම ගැන අපිට දැනුමක් නැහැ. දැන් අපි ඇවිදින එකත් එක්ක යාළු වෙන තරමට ඇවිදිනකොට ඒ ඇවිදින වෙලාවේදී අපිට ගොඩක් අත්දැකීම් එන්න ගන්නවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සතිමත් ඇවිදීමක් කරන කෙනෙකුට මේ ඇඟේ බර කකුල් දෙකට මාරු වෙන හැටි සමහර විට කයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන ආකාරය ඇවිදිනකොට කකුල් වැඩ කරන විදිය විලුඹ ඉස්සෙල්ලා පොළවේ වදින හැටි ඇඟිලි වලින් සක්මන ඉවර වෙන හැටි වශයෙන් ගොඩක් දේවල් අත්දැකීම් වශයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඒවා කල්පනා නෙමෙයි ඇත්තටම ඒ වෙලේ අත්දකින්න අත්දැකීම් කියලා තමයි කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපි ගිය සතියේදී මේ පිළිබඳව සාකච්ඡාවට බඳුන් කළා. නමුත් තවත් වැඩියෙන් සාකච්ඡා කරන්නට ඕනේ තවත් කරුණක් පිළිබඳව තමයි මම ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්නේ. විශේෂයෙන්ම මේ සතිමත් ඇවිදීමේදී අපි සතිමත්ව ඇවිදගෙන ගිහිල්ලා අවසානයේදී අපි හැරීමක් සිදු කරනවා. දකුණු පසට හැරීමක් සිදු කළා ආපහු නිශ්චලව ඉඳලා ආපහු ඇවිදීමක් සිදු කරනවා. මේ පිළිබඳව තව ටිකක් කතා කරොත් හොඳයි කියලා. ඔව් දැන් අපි සක්මනක් ඇවිදින තීරුවක් තෝරගත්තට පස්සේ දිගට සතිය පිහිටුවාගෙන ඇවිදගෙන යනවා. වම තියද්දි වම දකුණ තියද්දි දකුණු වශයෙන් හෝ අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් වශයෙන්. ඊට පස්සේ අපි සක්මන කෙලවරට ගිහිල්ලා එකපාරට හැරෙන්නේ නැතුව හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නවා කියලා අර තමයි හිටගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න එක කරන එකයි කරන්නේ. ඊට පස්සේ හැරෙනකොටත් හැරෙන බව මෙනෙහි කරනවා. නැත්තම් හැරෙනවා කියලා දැනගෙන දකුණු පැත්තට තමයි හැරෙන්නේ. දකුණු පැත්තට හැරිලා ආයිත් ඒ සතිය කඩා ගන්න නැතුව මේ කෙලවර දක්වා එන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. ඊට පස්සේ ආයිත් මේ කෙලවරෙදි හැරෙනකොට දකුණු පැත්තටයි හැරෙන්නේ. හැරෙන වෙලාවේදී තමන්ගේ අවධානය හැරෙන එකත් එක්ක තියාගන්නවා. එකපාරටම හැරෙන්නවට වඩා කෙලවරට ගිහලා හිටගෙන ඉන්න ඉරියව්වටත් හිත අරගෙන හැරෙන බව දැනගෙන හැරෙන බව මෙනෙහි කරලා සිහියෙන් දකුණු පැත්තට හැරෙන එක තමයි කරන්න ඕනේ. හැරිලත් එකපාරට ඇවිදින්න නැතුව ආයිත් හිටගෙන ඉන්න ඉරියව්වට හිත අරගෙන නැවතත් සක්මනේ අවධානය තියාගෙන ඇවිදින එක කරන එක තමයි කරන්න තියෙන්නේ. අර හැරෙන වෙලාවේදී වැඩ ගොඩක් කරන නිසා අවධානය කැඩෙන්න ඉඩ වැඩි. ඉතින් ඒක නිසා ඒක වැඩි සතියක් ඕන අවස්ථාවක්. කෙලින්ම දිගට යන තීරුවක සතිය පවත්වනට වඩා හැරෙන වෙලාවේදී සතිය කැඩෙන්න ඉඩ වැඩි. ඒකින්ද වැඩි සතියක් එතනට යෙදෙන්න ඕනේ. මම දැන් හැරෙනවා කියලා ඒ හැරෙන එක දැනගෙන හැරෙන එකත් එක්ක අවධානය තියාගෙන දකුණු පැත්තට හැරලා නැවතත් ගමන් කරන එක සිද්ධ කරන්න. ඉතින් ඒක නිසා එතන සංදි ස්ථානයක්. එතන වැඩියෙන් සතිය යෙදෙන්න ඕන තැනක්. ඒක හරියට වෙනත් කෙලින් පාරක ගිය වාහනයක් මන්සන්දියකින් හරවලා ආපහු වෙනත් පාරකට යොමු කරන අවස්ථාවක් වගේ අර යන වේගෙන්ම එක පාරටම හරවන්න ගියොත් අනතුරු සිද්ධ වෙනවා. ඒකින්ද ඒ වෙලාවේ වැඩි අවධානයක් ක්‍රියදුරාට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ වගේ සක්මනේදීත් හැරෙන අවස්ථාව කියන්නේ මන්සන්දියක්. ඒක නිසා ඒ වෙලාවේදී හිටගෙන ඉන්න ඉරියවට හිත අරගෙන ආයි හැරෙන බව මෙනෙහි කරලා ඒ බව දැනගෙන දකුණු පැත්තට හැරිලා ඒ සතිය කඩා ගන්න නැතුව ආයි මේ කෙලවර දක්වා එන්න පුළුවන්ද. ඊට පස්සේ මේ කෙලවරින් හැරෙනකොටත් ඒ විදිහටම සතිමත් වෙලා එහා කෙලවර දක්වාම සතිය නඩත්තු කරන්න පුළුවන්. එතකොට අර සතිය අඛණ්ඩ සතියක් වෙනවා. අතරමඟදී කැඩෙන හෙලවෙන සතියක් වෙනුවට ක්‍රියාකාරීත්වය වෙනස් වුණත් සතිය අඛණ්ඩව පවතින එක දිගටම සිද්ධ වෙනවා. මේ විදිහට සක්මනේ යෙදුණොත්. ඒක වැදගත් දෙයක්. ඒ හැරෙන තැනදී වඩා සතිය යොදන එක. ඔව්. ඔයගොල්ලෝ දැන් මේ වෙනකොට සතිමත් ඇවිදීම ගැන ඉගෙනගෙන තියෙනවා. ඔයගොල්ලෝ දැන් සතිමත් ඇවිදීම ප්‍රායෝගිකව පුරුදු කරාට පස්සේ ඔයගොල්ලන්ට එන අත්දැකීම් වාර්තාවකට ලියන්න ඕනේ. ඒකට කියන්නේ කමඨහන් වාර්තාව කියලා. ඔයගොල්ලන්ට මම ඒක කලින් කියලා දුන්නා. ඒකට කමඨහන් වාර්තාව සතිමත් ඇවිදීම නැත්තම් සක්මන් භාවනාව කියලා තමයි ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ අත්දැකීම තමන් කොහොමද සතිමත් ඇවිදීම සිද්ධ කරේ. ඇවිදිනකොට ඇවිදින්න යම් ස්ථානයක් තෝරගෙන ඒ ඇවිදින වෙලාවේදී ඇවිදින එකට අවධානය යොමු කරගෙන ඇවිද්දා. එතකොට මම මේ විදිහටයි සක්මන කරේ. ඇවිදිනකොට වම් කකුල පොළවේ වදිද්දි වම් වශයෙන් දකුණු කකුල පොළවේ වදිද්දි දකුණු වශයෙන්
සිහිය පිටවාගෙන ඇවිදගෙන ගියා. එතකොට මට කොච්චරක් සිහියෙන් ඇවිදින්න පුළුවන් වුණාද? අවධානය මොන හරි දෙයකට වෙනස් වුණා නම් ඒ බව ඊට පස්සේ නැවත සක්මන වෙත සතිමත් ඇවිදීම වෙත තමන්ගේ අවධානය ගන්න පුළුවන් වුණාද කියන එක තමයි වාර්තාවට ඉදිරිපත් වෙන්න ඕනේ. අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් අරමුණු කරගෙන සතිමත් බව පුහුණු කරා නම් ඒ අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් කොහොමද තමන්ට වැටහුනේ මොනවාද අත්දැකීම ඒ විදිහට වාර්තා කරන්න පුළුවන්. දැන් මුලින් වම දකුණු වශයෙන් 100 පිහිටවලා ඊට පස්සේ අඩිපතුල් වලට දැනෙන දැනීම් විඳීම් කෙරේ සතිමත් වුණා නම් ඒ තමන් සතිමත් ඇවිදීම නැත්නම් සක්මන් භාවනාව කරපු ආකාරයට වාර්තාවට සඳහන් කරන්න. ඔයගොල්ලෝගේ අත්දැකීම ලියන්න. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව වාර්තා කරන්න. එතකොට අපි කමතහන් වාර්තා ගැන සාකච්ඡාවක් සිදු කරන දවසේදී අපිට ඒ ගැන උත්තර සපයන්න ගැටලු විසඳලා දෙන්න ඒක ඒ වෙලාවේදී අපිට අවස්ථාව ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ වාර්තා ඉදිරිපත් කරන්න කියලා අපි මේ වෙලාවේ ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. එතකම හිතවතුනි අපි ඔබට මතක් කරනවා ඔබට සතිමත් හිඳ ගැනීම, ඒ වගේම සතිමත් ඇවිදීම පිළිබඳව අපි ඔබට ප්‍රායෝගිකවත් න්‍යායාත්මකවත් තොරතුරු ගෙනාවා. ඔබට පුළුවන් ඔබට මතුවෙන ගැටලු අපත් සමග බෙදා ගන්න. ස්වාමින්වහන්සේ සූදානම් ඊට පිළිතුරු ලබා දෙන්න. මම මතක් කරන්නම් අපගේ WhatsApp අංකය 074 14 88 960 074 14 88 960 අපේ WhatsApp අංකය. ඒ වගේම ඔබට පුළුවන් අපිට විද්‍යුත් ලිපිනයක් යොමු කරන්නට. ඔබට ඕනෑම භාෂාවකින් සිංහල, ඉංග්‍රීසි, දමිළ ඕනෑම භාෂාවකින් අපට මෙම ඊමේල් ලිපිනය සඳහා ඔබේ ගැටලු අපිට එවන්නට පුළුවන්. qa@satipasala.org qa@satipasala.org නැවතත් සිහිපත් කරන්නම් qa@satipasala.org එසේ තමයි ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න කියලා අපි මතක් කරනවා. සූදානම් වෙන්නේ මේ මොහොතේදී ප්‍රායෝගිකව සතිමත් ඇවිදීමකට යොමු වන්නයි. හොඳයි. සතිමත් ඇවිදීමේ ප්‍රභේදයන් දෙකක් තිබෙනවා කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කළා. ඔබට මතක ඇති අපි ගිය සතියේ එක් ප්‍රභේදයක් අඳුරගත්තා. අද එක් ප්‍රභේදයක් අඳුරගත්තා. න්‍යායාත්මකව අපි එම කරුණු පිළිබඳව අපි කතා බහ කළා. දැන් අපි සූදානම් වෙන්නේ ප්‍රායෝගිකව සතිමත් ඇවිදීමේ දෙවෙනි ප්‍රභේදය අපි හඳුනගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඔබට මතක ඇති පළවෙනි ක්‍රමේ නැවතත් සිහිපත් කරනවා නම් කකුලේ පාද තබන විට වම සහ දකුණු කකුල පිළිබඳව අවධානය යොමු කරමින් තමයි අපි ඒ ක්‍රියාදාමයේ යෙදුනේ. දැන් මේ ක්‍රමයේ පිළිබඳව, ඒ කියන්නේ සතිමත් ඇවිදීමේ දෙවෙනි ක්‍රමයේ පිළිබඳව ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කළා. මම නැවතත් ඒ ආවර්ජනය කරන්නට සූදානම් නැහැ. මම ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ පිළිබඳව කෙටි කතිකාවතක යෙදিলা ප්‍රායෝගිකව සතිමත් ඇවිදීමේ දෙවෙනි ක්‍රමයේ පිළිබඳව අපි ප්‍රායෝගික වෙමු කියලා. ඔව් අපි පළවෙනි දවසේ ඉගෙන ගත්තේ සතිමත් ඇවිදීම පුරුදු කරද්දී ඇවිදින වෙලාවේ වම් කකුල පොළවේ වදිද්දී වම් වාසයෙන්ොත් දකුණු කකුල පොළවේ වදිද්දී දකුණු වාසයෙන්ොත් දැනගෙන සිහිය පිහිටවන්න කියන එක. ඊට පස්සේ එහෙම වම දකුණු වාසයෙන් සිහිය පිහිටවගෙන යද්දී අපිට අත්දකින්න පුළුවන් තව දැනීම් විඳීම් සම්බන්ධයෙන් සතිමත් වෙන එක තමයි මේ වෙලාවේ ඔයගොල්ලන්ට කියලා දෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙම අපි වම තියද්දී වම දකුණු තියද්දී දකුණු වාසයෙන් සිහියෙන් ඇවිදගෙන යනකොට මේ කකුල් පොළවේ ස්පර්ශ වෙද්දී දැනෙන දැනීම් විඳීම් සතියට ලක් වෙනවා තමන්ගේ. කකුල් පොළවේ ස්පර්ශ වෙද්දී පොළවේ තියෙන සීතල උණුසුම් ස්වභාවයන්, සමහර විට ගල් පෑගෙනකොට දැනෙන රළු ස්වභාවයන්, වැලිවල තියෙන සීනිඳු බව, ඇඟේ බර කකුල් වලට මාරු වෙන විදිය වශයෙන් ඇවිදිනකොට ඇවිදින එකත් එක්කම අවධානය තියාගෙන යනකොට දැනෙන දැනීම් විඳීම් අපිට ප්‍රකට වෙන්න ගන්නවා. මේ දැනීම් විඳීම් කෙරෙහි සතිමත් වෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ අර දැනෙන දැනීම් විඳීම් සිහියෙන් හොඳට දැනගනිමින් සක්මන සිද්ධ කරනවා. කකුල පොළවේ ස්පර්ශ වෙද්දී විලුඹ වදින හැටි, ඒ වදිනකොට කකුල් වලට මොනවාද දැනෙන්නේ, පොළවේ සීතල උණුසුම, ඒ විදිහට දැනෙන දැනීම් විඳීම් මත සතිය පවත්වනවා කියලා කියන්නේ. එතකොට මේ සමහරක් කෙනෙකුට දැනීම් විඳීම් බලාගෙන යනකොට ඒ දැනීම් විඳීම් කෙරෙහි සිය පිටවන්න පහසු වෙනවා අර වම දකුණ බලනවට වඩා. හැබැයි සමහරක් කෙනෙක් ඉන්නවා වම දකුණ වශයෙන් දිගටම සිය පිටවගෙන යන්න ලේසි. ඉතින් අපි පටන් ගන්නකොට කොහොමත් වම තියද්දි වම දකුණ තියද්දි දකුණ වශයෙන් සිය පිටවන එක පුරුදු කරනවා. සමහරක් කෙනෙකුට වම දකුණ වශයෙන් දිගටම සිය පවත්වන එක පහසු නම් ඒ වම දකුණ වශයෙන් සිය පිටවන්නත් පුළුවන්. අපිට ඕනේ කොහොම හරි මේ ඇවිදින එකත් එක්ක අපේ අවධානය තියාගන්න. නැත්නම් ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක යාළු වෙලා ඉන්න එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සතිමත් ඇවිදීමේදී. එතකොට ලැබෙන ප්‍රයෝජනේ තමයි අපිට
අතීතේ වෙච්ච දේවල් වලින් අපේ හිත නිදහස් වෙනවා. අනාගතයේ සම්බන්ධයෙන් ප්‍රශ්න වලින් නිදහස් වෙනවා. බාහිර පුද්ගලයෝ බාහිර තැන් වශයෙන් අපේ මනසට යම් යම් පීඩා අසහන ආතති පවතිනවා නම් ඒකෙන් නිදහස් කරගෙන මේ ඇවිදින එකත් එක්ක අපේ හිත ඒකෝදි කරගන්න ඒකාග්‍ර කරගන්න ඒක අවස්ථාවක් වෙනවා. ඉතින් ඒක නිසා අපිට ඇවිදීමේදී ඇවිදින එකත් එක්ක සතිය පවත්වන එක තමයි ප්‍රධානම අර්ථය වෙන්නේ. අර පහසුවක් වෙනවා සමහරක් කෙනෙකුට දැනීම විඳීම් බලමින් සතිය පිහිටවන එක, සමහරක් කෙනෙකුට වම දකුණු වශයෙන් සිය පිහිටවන එක පහසුවක් වෙනවා. අපි දෙවෙනි පියවර වශයෙන් ඉගෙන ගන්න මේ දැනෙන දැනීම විඳීම් කෙරෙහි සතිමත් වෙන එක. ඉතින් යම් කෙනෙකුට වම දකුණු වශයෙන් පහසු නම් දිගට මේ විදිහට සතිය පිහිටුවට වරද්දක් වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එසේනම් අපි මොහොතක් සතිමත් ඇවිදීම මේ මොහොතේදී ප්‍රගුණ කරමු. ස්වාමීන් වහන්සේ සතිමත් ඇවිදීමේ ක්‍රම දෙකක් පිළිබඳව වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. පළවෙනි ක්‍රමේ අපි ගිය සතියේදී ඉගෙන ගත්තා. දැන් දෙවෙනි ක්‍රමේ තමයි මේ සතිමත් ඇවිදීමේදී ස්පර්ශය, ඒ කියන්නේ පාදවල ස්පර්ශය පිළිබඳ අවධානය යොමු කරමින් සතිමත් ඇවිදීම සිදු කිරීම. ඔබ වහන්සේ යමක් එකතු කරමින්ම මේ ප්‍රායෝගික ක්‍රියාකාරකමේ නිරත වෙමු ස්වාමීන් වහන්සේ. ඔව්, සතිමත් ඇවිදීමේ තව ක්‍රමයක් විදිහට කියලා දුන්නේ ඇවිදින වෙලාවේදී පය පොළවේ ස්පර්ශ වෙනකොට පයට දැනෙන දැනීම් විඳීම් කෙරෙහි සතිමත් බව පවත්වන්න කියන එක. එතකොට අපි උදාහරණයක් විදිහට වැලි පොළොවක සතිමත් ඇවිදීම සිදු කරන වෙලාවක් නම් ඒ වැලි පොළවේ පය ස්පර්ශ වෙන වෙලාවේදී ඒ වැලිවල සිනිඳු ස්වභාවය කකුලට දැනෙන්න පුළුවන්. එතකොට අපිට දැනෙන සිනිඳු ස්පර්ශය සිහියෙන් දැනගන්න පුළුවන්. ඒ වගේ සිනිඳු පොළොවක ඇවිදගෙන යනකොට සමහර විට ගල් සහිත තැන් තිබුණොත් ඒ ගල් කකුල් පොළවේ ස්පර්ශ වෙනකොට නැත්නම් ඒ පය ගල්වල ගැටෙන වෙලාවේදී දැනෙන ගොරෝසු ස්පර්ශය දැනගන්න පුළුවන්. ඊට පස්සේ මේ පොළව හේවන තියෙන තැනක් වුණොත් සීතල ස්වභාවය වැඩි වශයෙන් පයට දැනෙන්න ගන්නවා. එතකොට ඒ සීතල දැනෙන දැනීමක් අවුව වැටිච්ච තැනකින් ඇවිදගෙන යන වෙලාවක් වුණොත් ඒ වෙලාවෙත් පයට ඒ ස්පර්ශයේ උණුසුම්ම දැනෙනවා. එතකොට මේ දැනෙන දැනීම් විඳීම් කියලා කියන්නේ මෙන්න මේ පය පොළවේ ස්පර්ශ වෙනකොට දැනෙන දැනීම් විඳීම්. තව දෙයක් සිද්ධ වෙනවා, මේ ඇඟේ බර කකුලට මාරු වෙන එකත් වැටෙනවා. කකුල පොළවේ ස්පර්ශ වෙනකොට සීතල දැනෙනවා වගේම එක කකුලකට මුළු බර යෙදෙන හැටි, ඒක අනිත් කකුලට මාරු වෙන විදිය, සමහර විට කකුල් වල තියෙන තද ස්වභාවයන් ඇවිදගෙන යද්දි සමහර විට කකුල් හිර වෙනවා වගේ තේරෙන්න පුළුවන්. සමහර විට කකුල් වල පුංචි පුංචි වේදනා මතුවෙන්න පුළුවන්. ඒ විදියට මේ ඇවිදින වෙලාවේදී අත්දකින්න අත්විඳින දැනීම් විඳීම් කෙරේ සතිමත් වෙන එක. අපි අර කලින් කිව්වේ මේ විදියට නෙමෙයි, වම තියද්දි වම, දකුණ තියද්දි දකුණ කියලා දැනගන්නවා. මේ වම් කකුලයි පොළවේ ස්පර්ශ වුණේ, ගැටුනේ මේ දකුණු කකුලයි කියලා. එතකොට අර අපි වැඩි විස්තර දැකීමක් ඒ වෙලදී සිද්ධ වෙන්නේ. අපි ඇවිදින එකට අවධානය කොහොම හරි ඒ හරහා යොමු කරගන්නවා. දැන් මේකෙදි ඒ වම් කකුල පොළවේ ස්පර්ශ වෙන වෙලාවේදී නැත්නම් කකුලක් පොළවේ ස්පර්ශ වෙනකොට මොන වගේ දැනීමක්ද අපිට දැනෙන්නේ, මොකද්ද මට ඒ වෙලාවේ අත්දකින්න තියෙන දේ, අත්විඳින්න තියෙන දේ කියන එක අපි කෙරේ සතිමත් වෙනවා. පායට විතරක් නෙමෙයි, සමහර විට ඒ වෙලාවේ කයට දැඩි ලෙස රස්නේ දැනෙනවා නම් ඒ රස්නේ ස්වභාවය වැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම හුලං වදිනකොට කයට සිසිලස දැනෙන එකත් ඒ මොහොතේදී දැනෙන එක්තරා දැනීමක්. මොකද මේ හිත කයත් එක්කමයි මේ වෙලාවේ පවතින්නේ. කයට හුලං වදිනවා දැනෙනවා, රස්නේ දැනෙනවා. සමහර විට තෙතමනේ තියෙන පොලවක් නම් වැලි ඇලෙන ස්වභාවය තේරෙනවා වශයෙන් ඒ මොහොතත් එක්ක යාළු වුණාට පස්සේ, සතිමත් වුණාට පස්සේ අපිට අත්දකින්න අත්විඳින්න ලැබෙන දැනීම් විඳින් තමයි මේ ක්‍රමේදී අපි වඩා හඳුනා ගන්න උත්සාහ කරන දේ. ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදෙනවා මේ ස්පර්ශයත් සමගම දැනීම් විඳීම හඳුනාගත යුතුයි කියන කාරණාව පිළිබඳව දැන් මට හිතෙනවා දැන් සතිමත් ඇවිදීමේදී මේ ස්පර්ශය තුළින් දැනීම් විඳීම් හඳුනා ගන්න ගමන්ම අපිට අවටපිටාවේ ශබ්දත් අපේ මනසට ඇතුල් වෙනවනේ ස්වාමීන් වහන්සේ. දැන් මේ අවටපිටාවේ ශබ්ද අපේ හිතට ඇතුල් වීමේදී ඒ ශබ්දත් එක්ක අපේ මනස එහෙම යන්න පුළුවන්. අනිත් එක තමයි මේ ස්පර්ශය කියන එක. එතකොට ඒ සද්දත් එක්ක ස්පර්ශය කියන එක අපිට නොදැනෙන්න පුළුවන්. ඒක අපේ හිත
එක දෙයක් එක්ක පවතිනකොට අනිත් සියල්ල බැහැර වෙනවා. ඒ කියන්නේ අපේ මනසට අරමුණු දෙකක ඉන්න බෑ. එක වෙලාවක අපේ මනසේ පවතින්න පුළුවන් එක අරමුණක් විතරයි. ඉතින් ඒක නිසා අපේ හිත සද්දයකට ගියා නම් අර පයට දැනෙන ස්පර්ශය වෙලේ දැනෙන්න විදියක් නැහැ. මොකද දැන් සද්දයක් එක්කයි හිත පවතින. අරමුණක් එක්ක හිත පවතිනවා. මේ දැනීම කියන අරමුණ නෑ. සද්ද කියන අරමුණයි තියෙන්නේ. ඉතින් අපිට ඒක දැනගත්තට පස්සේ ඒකත් අපි සතියෙන් තමයි දැනගන්නේ. මගේ හිත සද්දයකට ගියා. දැන් මගේ හිත සද්දයක තියෙනවා කියන එක අපි සිහියෙන් දැනගන්නවා. දැනගත්තට පස්සේ අපි ආයි නැවතත් ඇවිදින පයට අවධානය යොමු කරනකොට නැවතත් අපි ඇවිදින පයේ සතිමත් වෙනකොට නැවතත් අපිට අර දැනීම විඳීම් ප්‍රකට වෙන්න ගන්නවා. ඒක අපි වම දකුණු වශයෙන් සිහිය පිටුන වෙලාවෙදිත් ඒ විදියමයි. සද්දයකට හිත ගියොත් වම තියද්දි වමද තියන්නේ කියලා අපි දන්නේ නැතුව යනවා. මොකද හිත තියෙන්නේ සද්දයක නිසා. අපි මේ සද්දේ සතියෙන් අඳුනගෙන නැවතත් පයට අවධානය යොමු කරනකොට වම තියෙනකොට වම වශයෙන් ආයෙ අඳුන ගන්න පුළුවන්. මේ ස්පර්ශෙදිත් ඒ වගේම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි නැවතත් අවධානය යොමු කරමු. අපි අද දවසේදී කතා කරපු මේ සතිමත් ඇවිදීමේ තවත් ක්‍රමයක් වෙන මේ කකුලට ස්පර්ශය දැනෙන විදිහ පිළිබඳ අවධානය යොමු කරමින් සතිමත් භවයේ යෙදීමේදී ලැබෙන ප්‍රයෝජන පිළිබඳව අපි කෙටියෙන් යුතුව නැවත මතක් කිරීමක් කරමු. ඔව් එතකොට අපි අර වම දකුණ වශයෙන් දැනගන්නවට වඩා අපේ හිත අර සක්මනත් එක්ක යාළු වෙන ගතිය වැඩි වෙනවා. මේ දැනීම් විඳීම් කෙරේ අවධානය යොමු කරනකොට ඒ දැනීම් විඳීම් තව සියුම් වශයෙන් අපිට අත්දැක ගන්න පුළුවන්. සතිමත් බව හොඳින් දියුණු වෙනකොට විලුඹ පොළේ වදිනකොට දැනෙන දැනීම්, ඒ වගේම පතුලේ මැද කොටසට ඒ දැනෙන දැනීම් වෙනස් වෙන හැටි, ඇඟිලි වලට වෙනස් වෙන හැටි, මේවා අත්දැකීම් වශයෙන් ළමයි කතා කරන අවස්ථා තියෙනවා. එයා කියනවා පොළවේ ඇවිදගෙන යනකොට කකුල හෙවණ තියෙන තැන්වල මුළු පායට සීතල දැනුණා. එයා කියනවා මේ සීතල දැනෙනකොටත් විලුඹට දැනෙන සීතල අඩුයි, මැද කොටසට සීතල වැඩියෙන් දැනෙනවා, ඇඟිලි වලට සීතල වැඩියෙන් දැනෙනවා කියලා. එතකොට එයාගේ අවධානයේ පයේ අවස්ථා තුනකදී එයා අඳුනගත්ත වෙනස් බව. ඒ කියන්නේ විලුඹට දැනෙන සීතල අඩුයි. මොකද විලුඹ ගොරෝසුයි. ඊට වඩා මැද කොටසට දැනෙන දැනීම වැඩි, ඇඟිලි වලටත් වැඩි කියන එක. ඒක රස්නේදී එයා කියනවා විලුඹට දැනෙන රස්නේ අඩුයි, මැද කොටසටත් ඇඟිලි වලටත් දැනෙන රස්නේ වැඩි කියලා. ඒ විලුඹ ගොරෝසු නිසා රස්නේ අඩුවෙන් දැනෙනවා. මැද කොටස සිනිඳුයි, ඇඟිලි වල ස්වභාවයත් සිනිඳු නිසා රස්නේ ඒ ප්‍රදේශ වලට වැඩියෙන් දැනෙනවා. එතකොට අවස්ථා තුනකදී එකම පයේ එයාගේ අවධානය සූක්ෂම වෙලා තියෙනවා. නැත්තම් හිත ගොඩාක් සියුම් භාවයටපත් වෙලා ඒකාග්‍ර වෙලා ඒකෝදි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ඒකාග්‍ර භාවයේ ඒකෝදි භාවයේ හොඳින් වැඩි වෙනවා දැනීම් විඳීම් කෙරෙහි සතිමත් බව පවත්වාගෙන යන අවස්ථාවේදී. ඔබ වහන්සේ සඳහන් කරපු තව කරුණක් තමයි වැලි පොළව, ලනුපැදුර, තනතිල්ල, සිමෙන්ති පොළව යන තැන්වලින් මේ සක්මන් භාවනාව එහෙමත් නැත්නම් සතිමත් ඇවිදීම කරන්නට සුදුසුම වැලි පොළව තමයි වඩාත්ම උචිත කියලා ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණා. සමහරක් වෙලාවට අපේ හිතවතුන්ගේ ගෙවල් වල ටයිල් පොළවක් තමයි තියෙන්නේ. ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි වඩාත්ම ඇයි වැලි පොළව උචිත කියන එක? ඔව් තමන්ට තියෙන පහසු අනුව නගරබද ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙකුට නම් ටයිල් අල්ලපු පොළවක් වෙන්න පුළුවන්. තමන්ට ඇවිදින්න ඉතුරු වෙලා තියෙන්නේ. මොකද නගරබද සමහර විට ගෙවත් ඉඩ කඩ අඩු නම් නැති තත්ත්ව තියෙන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් ඒ තියෙන පහසුව සලකලා අපිට සතිමත් ඇවිදීම පුරුදු කරන්න පුළුවන්. අපිට පහසුකමක් තියෙනවා නම් මේ වැලි පොළොව කියන්නේ ස්වභාවික පරිසරයේ. ඒ ස්වභාවික පරිසරයත් එක්ක සමීප වෙන තරමට අපිට ලෙඩ රෝග අඩු වෙනවා. තනකොළ කියන්නේ ස්වභාවික දෙයක්. ඒ තනකොළ පෑගෙනකොට අපිට ඒක ශරීරයට හොඳ තත්ත්වයක් තියෙනවා. ටයිල්, සිමෙන්ති කියලා කියන්නේ ඒවා කෘත්‍රිම දේවල්. ඒක නිසා ඒක ශරීර සෞඛ්‍යයට එච්චර හොඳ වෙන්නේ නැහැ. ඉතින් මේ වැලි පොළවේ ආනිසංස හොඳයි. ලනුපැදුර, තනකොළ පිස්ස ඒවා අපිට ගොඩක් ස්වභාව දහමත් එක්ක තියෙන දේවල් නිසා ඒක ගොඩක් අපිට ශරීර සෞඛ්‍යයට හොඳයි. ඉතින් අර තියෙන පහසුව ටයිල් පොළොවක් නම් සක්මන් කරන්න. ඉතින් මේ පහසුව ප්‍රයෝජනෙට ගන්න එකේ වැරද්දක් නැහැ. මොකද අපිට කොහොම හරි සතිය දියුණු කරගන්න ඕනේ. මේ පහසුකම් නැහැ කියලා අපි සතිය දියුණු කරගන්න නැතුව හිටියොත් ඊට වඩා පාඩුවක් සිද්ධ වෙනවා. ඒකින්ද ඒ තමන්ට වැලි මලුවක් හදා ගැනීම හැකියාව තියෙනවා නම් ඒ වැලි මලුවක් හදාගන්න එක ගොඩක් සුදුසුයි, හොඳයි. තනකොළ පොළොවත් හොඳයි. එහෙම නැත්නම් අපිට වෙන විකල්ප වලට ගියාට ඒකේ වැරද්දක් නැහැ ඉතින්. හොඳයි.
හිතවතුනි සතිමත් බව කියන සංකල්පය තුළ අපි මේ වෙනකොට සතිමත් ඉඳ ගැනීම, ඒ වගේම සතිමත් ඇවිදීම ප්‍රගුණ කළා. අපි ඔබට සඳහන් කළා සතිමත් භවයේ ප්‍රභේද 4ක් තිබෙනවා කියලා. ඒ 4න් අපි 2ක් දැන් ඉගෙනගෙන තිබෙනවා. අපි ඉදිරියේදී සූදානම් අනෙකුත් ක්‍රම 2 පිළිබඳවත් සාකච්ඡාවේ යෙදෙන්නට. ස්වාමින් වහන්සේ මතක් කළා ගිය සතියේදී සතිමත් ඇවිදීම වම් කකුල දකුණු කකුල සිහියේ තබාගෙන ඇවිදීම පිළිබඳව සතිමත් ඇවිදීම පිළිබඳව මතක් කරා. අද දවසේදී තවත් එක් ප්‍රභේදයක් පිළිබඳව උන්වහන්සේ සිහිපත් කළා. ස්පර්ශය, ඇවිදීමේදී ස්පර්ශය පිළිබඳව අවධානය යොමු කරමින් සතිමත් ඇවිදීම සිදු කරන්න කියලා. ඒ වගේම ස්වාමින් වහන්සේ සිහිපත් කළා ඔබට හැකි පිළිවෙතක් අනුගමනය කරමින්, ඒ කියන්නේ ඔබට ලෙහෙසි පහසු සතිමත් ඇවිදීමක් පාවිච්චි කිරීම ඉතාමත්ම උචිතයි කියලා ස්වාමීන් වහන්සේ සිහිපත් කළා. මා නැවතත් එය ඔබට සිහිපත් කරනවා. ඒත් සමගින්ම අද දවසේදී සතියට ප්‍රවේශයක් වැඩසටහන මින් නිමාව දකිනවා. පාද නමස්කාර පූරක ස්තුතිය කඩුවෙල බෝම්බිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. ඒත් සමගම හිතවතුනි අපි අද දවසට ඔබේ නිවසින් සමගින යනවා. ලබන සතියේදීත් සුපුරුදු පරිදි සතියට ප්‍රවේශයක් තුලින් නැවතත් මුණ ගැහෙමු. ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. ඔසවා තබන පය දෙස නිති බලාගෙන තබනා පියවරේ හැසුරුම සිතින් දැන කැළඹුණු සිතුවිලිද යටපත් කරවාගෙන සිත නතු කළේ පයටම සති බලයගෙන. සදහවතුනි සතිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඔබට ලබා දෙන සතිය ප්‍රවේශයක් වැඩසටහන අදත් බෞද්ධ රූපවාහිනියෙන් අප එලෙස ඔබ වෙත ගෙන ආවේ. අද දවසේදී මේ වැඩසටහන විකාශය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලැබුවා පිළියන්දල සිරිමල් උයන පදිංචි පින්වත් නන්දනී කරුණානන්ද මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. විශේෂයෙන්ම අශෝක කරුණානන්ද මහතාගේ ජන්මදින නිමිත්තෙන් එතුමන්ට ත්‍රිවිධ රත්නයේ උතුම් වූ ආශිර්වාදය, ඒ වගේම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නට ඔවුන් කටයුතු කරනු ලැබුවේ. ඉතින් මේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරන අතරතුරේ ඔබට සිහිපත් කරනවා ඔබටත් අවස්ථාව තිබෙනවා මේ ආකාරයෙන් සතිය ප්‍රවේශයක් වැඩසටහනක දායකත්වය ලබා ගන්නට. ඔබට පුළුවන්කම තිබෙනවා තිරේ දිස්වන දුරකථන අංකයන්ට ඇමතුමක් ලබාගෙන ඒ පිළිබඳව වැඩිදුර විස්තර දැන කියා ගන්නට. ඉතින් ඒ ආරාධනාවත් සිද්ධ කරමින් අදට අප ඔබෙන් සමුගන්නටයි සූදානම් වන්නේ. නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.